අයිබෝවන් සුබෝදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරමින් අදත් අපේ ඔබ මුණ ගැහෙනවා සේත පත්තරේ සමගින් මේ සතියන්තයේ මුණ ගැහිම සෙනසුරාදා දවස 2022 අගෝස්තු මාසයේ 13 වෙනි සෙනසුරාදා දවසේ අපේ මේ මුණ ගැහිම මේ විදිහට සිද්ධ වෙන්නේ. අපි බලමු අද දවසේ මොනවද පුවත්පත්වල තිබෙන සිරස්තල ඒත් එක්කම ඔබට වටින තවත් කාරණාවන් බවට පත් වෙලා තිබෙන්නේ මොනවද කියන කාරණාව. දිවයින පුවත්පතරේ අපි මුලින්ම අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ අරගලය හා සම්බන්ධ කාරණාවකින් අද දවසේ අපි ආරම්භ කරන්න සූදානම් වෙනවා මේ සිරස්තල. දානිෂ් අලි ඇතුළු 4 දෙනෙක් රිමාන්ඩ් කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අයතු ජනරාශියක නිරත වෙමින් කොටුව පොලිස් ස්ටේෂනේ පිහිටි මුදල් අමාත්‍යාංශයට සහ ජනාධිපතිගේ ලේකම් කාර්යාලයට ඇතුළත් වන දොරටු අවහිර කරමින් මහජන පීඩාවන් සිදු කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබූ දානිෂ් අලි නැමැත්ත ඇතුළු සැකකරුවන් 4 දෙනෙක් ලබන 26 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිලනගමගේ මහතා ඊයේ නියෝග කළා කියලා තමයි දිවයින පුවත්පත දවසේදී තමන්ගේ සිරස්තල අතර වාර්තා කරන්නේ. ඉන්පස්සේ අපි යන්න සූදානම් වෙනවා උදයංගට තවදුරටත් රට යන්න බෑ කියලා සිරස්තලයක් ඉදිරිපත් කරනවා. දිවින්ට අද දවසේ ජේ අබේනායක වාර්තා කරනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග්යානා මිලදී ගැනීමේ නඩුවට අයුතු ලෙස මැදිහත් වී ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 7ක් හතකට අධික පාඩුවක් සිදු කළෑයි චෝදනා එල්ල වී ඇති රුසියානු හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තව කලිකුවත් කරන ලෙසට කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තිලනගමගේ මහතා විසින් ඊයේ ප්‍රතික්ෂේප කරයි කියන කාරණාව තමයි ඒ විදිහට ඉදිරිපත් කරන්නේ. ඒ සමගම කාලාන්තරයක් තිස්සේ ලදරු පවුඩර් වර්ගයක් පුවර වර්ගයක් විදිහට භාවිත කරපු ජොන්සන් සමාගමේ ටැල්කම් ලදරු පියවර පවුඩරය නතර කරයි කියලා දවසේ සිරස්තලයක් ඉදිරිපත් කරනවා. ලෝ ප්‍රමුඛ පෙළේ ටැල්කම් ලදරු පියවරය නිෂ්පාදකයෝ වන ජොන්සන් ඇන් ජොන්සන් සමාගමට ලබන වසරේදී ගොලි වශයෙන් එම පියවර නිපදවීම හා අලෙවිය නතර කරන බව නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මෙතෙක් සිය සමාගම විසින් නිෂ්පාදනය කළ මේ පියවර වෙනුවට ඉරිඟු පිටි යොදාගෙන අලුත් නිෂ්පාදනයක් ලෝකයට හඳුන්වා දෙන්නට සූදානම් කියන කාරණාව තමයි මේ විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. අරගලයේ පියතුමාට දැඩි කොන්දේසි මත අප අධිකරණ අවසරයක් නැතුව රට යන්නත් තහනම් කියලා තමයි මේ සිරස්තලයෙන් කියන්නේ. විශේෂයෙන්ම අරගල භූමියත් එක්ක විශේෂ කාර්යභාරයක් කරපු පියතුමෙක් විදිහට මෙතුමාව හඳුන්වන්නට පුළුවන්. අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් පසුගිය 28 වෙනිදා මේ 28 වෙනිදා කොළඹ බැංකු මාවතට ඇතුළු විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීම සහ පසුගිය ජූලි 9 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වීම යන චෝදනා යටතේ පවරා තිබූ නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර තිබූ අමිල ජීවන්ත පීරිස් පියතුමා දැඩි අප කොන්දේසි පනවා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර අප 4ක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිලනගමගේ මහතා නියෝග කළයි කියන කාරණාවයි ඒ විදිහට වාර්තා වෙන්නේ. ඒ අතරතුර එංගලන්තයේ නැවතුණු අයට අමාත්‍යාංශයෙන් දැඩි ක්‍රියාමාර්ග මේ කියන්නේ එංගලන්තයේ බර්මින්හෑම් නුවර පැවැත්වුණු 22 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලට ගියපු ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් ආදී පිරිස් එක්ක සිදු වෙලා තිබෙනා වූ මේ කාරණාව පිළිබඳව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා තමයි මේ පිළිබඳව ප්‍රකාශ කරලා තිබෙන්නේ. එංගලන්තයේ නැවතුණු අයට අමාත්‍යාංශයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවයි කියන කාරණාව. ඒ අනුව ලංකාවට පදක්කම් ගේන්නට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට හැකියාව ලැබිලා ලක්මාතාව රනින් සමාවෙන්න පදක්කම් වලින් සරසනකොට තවත් කිහිප දෙනෙක් කරන මේ වගේ අකටයුතුකම් එක්ක රටට අපකීර්තියයි එකතු වෙන්නේ. ඉතින් ඔවුන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්නවායි කියලා විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කරනවා කියලා තමයි අද දවසේදී පුවත්පත වාර්තා කරන්නේ. කෝපා මුල් පිටු විපක්ෂයට පොදු ව්‍යවහාර පිළිබඳ කාරක සභාව කෝප් ඒත් එක්කම රාජ්‍ය ගිණුම් කාරක සභාව කෝපා මේ මුදල් කමිටු වල කාරක සභාවන් වල සභාපති ධූරයන් විපක්ෂයට ලබා දීමට කතානායකවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ කැමැත්ත පළ කරයි කියන කාරණාවයි අද දවසේදී මුල් පිටුවේ සිරස්තල අතරට මේ විදිහට එකතු කරලා තිබෙන්නේ. අපි යනවා තවත් සිරස්තලයකට කොළඹ කොටස් වෙළඳ පොළ 11 වෙනි දිනටත් අකණ්ඩ වර්ධනයක් තිබෙනවායි කියලා වාර්තා වෙනවා. ඉතින් අහන්න සතුටු කාරණාවක්. දිගටම දින 11ක් තිස්සේ මේ අකණ්ඩ වර්ධනය සිදු වෙනවා කියලා තමයි ප්‍රකාශ වෙන්නේ. ශාම් නුවන් ගණේවත් වාර්තා කරනවා දවසේ පුවත්පතට. පසුබෑමට ලක්ව තිබූ කොළඹ කොටස් වෙළඳ පොළ පසුගිය දිනවල අකණ්ඩ වර්ධනය වෙමින් ඊයේ දිනේදී ඒකක 321.3යි එකක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළා කියලා තමයි අපිට අද දවසේදී කියන්නට තිබෙන්නේ. ඒ අතරතුර කෙලි උසාවියයි
මාව යවන්න එපා කියන ඉල්ලීමත් එක්ක කියලා තමයි අද දවසේ මේ ඡායාරූපිකුත් එක්ක සිරස්තල ඉදිරිපත් කරන්න දිවෙන පුවත්පත. මේ කියන්නේ ස්කොට්ලන්තයේ ඉපදිලා බ්‍රිතාන්‍ය ප්‍රවේශී භාවය ලබාගෙන ඉන්න කෙලි ෆ්‍රෙෂර් 34 හැවිරිදි විදේශ කාන්තාව අරගල භූමියේ කරපු ක්‍රියාකාරකම් එක්ක විශේෂයෙන්ම ක්‍රියාකාරීන් එක්ක එකතු වෙලා කරට කර කටයුතු කරමින් Tamanගේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ පිළිබඳව සජීවී විකාශයන් ඉදිරිපත් කරමින් ගෝටා ගෝ කියන කාරණාවත් එක්ක ඇවිත් හිටපු අයට දැන් රටින් ගෝ කියලා කියනවා කියලා තමයි මේ කියවෙන්නේ. ඒ වෙනුවෙන් ඇය රටින් පිටුවහල් කරන්න එපයි කියන කාරණාවත් එක්ක යලිත්ව තව කෙලි උසාවියට ගියයි කියන කාරණාව තමයි අද දවසේදී මේ ප්‍රකාශ වෙන්නේ. ආගමන වික්‍රම කාර්යාලයේ වීසා අත්හිටුවීම සිදු කර අයගේ ඇය ලංකාවට ඇවිල්ලා ඉන්නේ සෞඛ්‍ය ප්‍රතිකර්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ උවමනාවක් මත. ඉතින් ඒ අතරතුර තමයි අය මේ අරගල භූමියේ කටයුතු වලට සම්බන්ධ වුණේ. කොහොම නමුත් උද්ඝෝෂණයට සහාය දැක්වීම හේතුවෙන් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාර කරපු දේවලුත් එක්ක ඇයට රටින් පිටුවහල් වෙන්නට කියන කාරණාව වීසා අත්හිටුවීම සිදු කරලා තිබෙනවා කියන කාරණාව තමයි ඊයේ දවසේත් අපිට වාර්තා කරන්න උනේ. අද මේ පුවත්පත් කියන්නේ ඇය රටින් පිටුවහල් කරන්න එපා කියලා එයම යලිත්ව තවක් උසාවියට ගිහිල්ලා තියෙනවා කියන කාරණාව. කොවිඩ් බූස්ටරය අරගෙන ඇත්තේ 55%යි. වෛද්‍ය අන්වර් හම්දානි ඒ විදිහට ප්‍රකාශ කරනවා කියලා අද දවසේ දිවෙන පුවත්පත වාර්තා කරනවා. කොවිඩ් තුන්වෙනි එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් මෙතෙක් ලබාගෙන ඇත්තේ 55%ක සංඛ්‍යාවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් රෝග පිළිබඳව ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා දිවයිනට ඊයේ ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. මේ කියන්නේ තුන්වෙනි මාත්‍රාව දෙවෙනි මාත්‍රා බූස්ටරේ සම්බන්ධයෙන් ඒ කියන්නේ හතරවෙනි මාත්‍රාව මීටත් වඩා අඩු පිරිසක් තමයි මේ වෙනකොට ලබාගෙන තිබෙන්නේ. දැන් ඒ පිළිබඳවයි වැඩි වශයෙන් පහුගිය දවස්වල කතා බහ කරේ හතරවෙනි මාත්‍රාව ගන්න. එහෙම නැත්නම් දෙවෙනි බූස්ටරය විදිහට තමයි අපිට ඒක සලකන්න වෙන්නේ. එය ලබා ගන්න කියලා කොහොම නමුත් තවමත් තුන්වෙනි බූස්ටරය තුන්වෙනි එන්නත තවමත් ලබාගෙන නැහැ කියලා තමයි අද දවසේ කොවිඩ් පිළිබඳව කතා බහ කරනකොට කියන්නේ 55% ප්‍රමාණයක් මේ තුන්වෙනි එන්නතත් ලබාගෙන නැහැයි කියලා. ජනපතිගේ ආර්ථික දැක්මට මම එකගයි ආචාර්ය හර්ෂද සිල්වා ප්‍රකාශ කරන කාරණාවක් සියලුම පුවත්පත්වල පහ අද මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරලා තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ආර්ථික දැක්ම සමග තමා එකඟ බවත් විපක්ෂයේ සිටියද ඒ කියන්නට තමාට ශක්තියක් තිබෙන බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කරා කියලා තමයි අද දවසේදී දිවයින වාර්තා වෙන්නේ. දැන් අපි මේ ප්‍රවෘත්තියට කලින් ප්‍රවෘත්තිය ඔබට ඉදිරිපත් කළේ කොවිඩ් හා සම්බන්ධව බූස්ටර් එන්නත ලබාගෙන තියෙන්නේ 55%යි කියන කාරණාව. සෞඛ්‍ය අංශයත් එක්ක කතා බහ කරනකොට ඊළඟට ඉදිරිපත් වන සිරස්තලයත් මේ දවස් කිහිපය පුරාම පසුගිය කාල සීමාව පුරාම අපි ඉදිරිපත් කරපු කාරණාවක් ඩෙන්ගු රෝගීන්ගේ වර්ධනය පිළිබඳව අද දවසේ වාර්තා කරන තත්ත්වයක් බොහොම බරපතල තත්ත්වයක් ඩෙන්ගු සම්බන්ධයෙන්. ඩෙන්ගු රෝගීන් ගණන 50000ට ලං වෙයි. එයයි සිරස්තලය. මෙරට ඩෙන්ගු හසුරුවන්ගේ සංඛ්‍යාව ඊයේ වන විට 50000 සීමාවට ආසන්නව ඇති බව ඩෙන්ගු මර්ධන ඒකකය සඳහන් කරනවා කියලා තමයි ප්‍රකාශ වෙන්නේ. ඒ කියන්නේ අපි තවමත් ඩෙන්ගු වළක්වා ගන්නට පුද්ගලයන් විදිහට කළ යුතු කාර්යභාරය තවමත් අපි සිදු කරලා නැහැ. එයයි මේන් අපිට පැහැදිලි වෙන කාරණාව බවට පත් වෙන්නේ. විශේෂයෙන්ම ඩෙන්ගු මර්ධනය කරගන්න ඔබට මට කරන්නට පුළුවන් කාර්යභාරයක් තිබෙනවා. ඒ කාර්යභාරය අපි තවමත් ඉෂ්ට කරලා නැහැ කියන තත්ත්වය අපිට පැහැදිලි වෙනවා. ඒක නිසා අද සතියන්තය බොහෝ දෙනෙකුට නිවාඩු දවසක්, හෙට දවස නිවාඩු දවසක්. ඒක නිසා Tamanගේ වටපිටාවේ ඩෙන්ගු රෝගයේ ඩෙන්ගු මදුරුවන් බෝවීම වළක්වා ගන්නට ගත හැකි ක්‍රියාමාර්ග සියල්ලම ගන්නවා නම් එයයි වටින්නේ. ඔබේ නිවසේ අය වගේම වටපිටේ අයත් ආරක්ෂා කරන්නට අපර කරන්න පුළුවන් ලොකුම මෙහෙවරක් බවට පත් වෙනවා. වටපිටාව පිරිසුදු කර ගැනීම කියන කාරණාව ඩෙන්ගුත් එක්ක කතා බහ කරනකොට ඩෙන්ගු රෝගීන් ගණන 50000ට ලං වෙයි කියලායි අද පුවත්පත් වාර්තා කරන්නේ. විදුලි බිල බොහොම ලොකු මට්ටමකින් 75%ක ප්‍රමාණයකින් ඉහළ ගියයි කියන කාරණාවත් එක්ක ඒ පිළිබඳව සමාජයේ විවිධ කතිකාවන් මේ මොහොතේදී ඇතිවෙමින් පවතින අද දවසේ පුවත්පත් ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. විදුලි බිලට සහන දෙන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහෙම ඉල්ලීමක් කරනකොට සභානායක සුසිල් ප්‍රේමජයන්ත් මහත්මයා කියනවා අතුරු අයවෙන් සහන ලබා දෙනවයි කියලා. ආණ්ඩුව විසින් සිදු කරන ලද විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳව යලි සිතා බලා ජනතාවට සහනයක් සලසන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ ඊයේදී
ඊයේ දිනේදී ආණ්ඩුවෙන් විශේෂ ඉල්ලීමක් කළේ කියලා සඳහන් කරනකොට මේ පිළිබඳව අදහස් දක්වපු සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා තමයි ප්‍රකාශ කළ තිබෙන්නේ අතුරු අයවැයකින් සහන දෙනවයි කියන කාරණාව. අකිත පෙරේරායි දිවයිනට වාර්තා කරන්නේ. චීන නැව පිළිබඳව අදත් කතා කරන්නම සිදු වෙනවා. පසුගිය දින කිහිපෙදීමත් පුවත්පත් වාර්තා කරපු කාරණාවක් චීන නැව තවම දුරින් කියලා තමයි කියන්නේ. තවමත් ශ්‍රී ලංකාවට එහෙම නැත්නම් හම්බන්තොට වරායට ඇතුල් වෙන්නට අවසර ලබා නොදීමත් එක්ක චීන නැව තවමත් තමන්ගේ ගමන් මාර්ගයත් විටින් විට වෙනස් කරමින් යලිත් ගමන් මාර්ගයට එමින් මේ නැව ලංකාවට සමීපයෙන්ම තිබෙනවා කියන කාරණාව තමයි වාර්තා වෙන්නේ. වෙනත් දෙසකට ටිකක් මාර්ගය වෙනස් කරමින් ගමන් කරමින් මේ යාත්‍රාව තවමත් රැඳී සිටිනවා කියලා තමයි කියන්නේ. ඊටමත් හැමින් ගමන් කරනවා කියලා ආරංචි වෙනවා. ඒත් එක්කම මේ නැව හම්බන්තොටට එන්නේ Tamanට අවශ්‍ය ඉන්ධන සහ අනිකුත් දේවල් ලබා ගන්නට කියලා ප්‍රකාශ වෙනකොට ඉන්දියාව යම් අවස්ථාවකදී කියනවා මේ නැවට මාස ගණනාවකට අවශ්‍ය ඉන්ධන ගබඩා කරගන්නට ඉඩකඩ තිබෙනවා. එවැනි තත්ත්වයක් තුල ලංකාවට එම අවශ්‍යද කියන කාරණාව ඔහු ඉදිරිපත් කරනකොට දැන් මේ නැව සමාගමෙන් ප්‍රකාශ කරන්නේ Taman දින ගණනාවක් යාත්‍රා කිරීමත් එක්ක මේ වෙනකොට ඉන්ධන ප්‍රමාණයක අඩුවීමක් තිබෙනවා. එය සම්පූර්ණ කරගන්නට එන්නට සිදු වෙනවා කියන එක. කොහොම නමුත් හරියට අපි අර කලින් දවසකත් කිව්වා වගේ ලංකාව ගිරියට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ මේ රටවල් දෙකකට මැදි වෙලා මේ කාරණාත් එක්ක විවිධ අවස්ථාවලදී සිද්ධ වෙලා තිබෙන්නේ ටිකක් අපහසුතාවයෙන් රැඳී ඉන්නට චීනයත් ඉන්දියාවත් අතර දෝලණය වෙමින්. හරක් කටා පිළිබඳව ඊයේ දවසේදීත් පුවත්පත් වාර්තා කරා. අද කියනවා හරක් කටා ප්‍රංශයට පනින්න හදලා මිදිගම නදුන් චින්තකයවත් හරක් කටා ඩුබායි ගුවන්තොටුපළේදී එරට පොලිසියට කොටු වී ඇත්තේ ව්‍යාජක විදේශ ගමන් පත්‍රයක් භාවිතා කර ප්‍රංශය බලා යාමට උත්සාහ කරන අවස්ථාවේදී කියලා තමයි ඔය ඡායාරූපයත් එක්ක අද දවසේදී දිවයින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. ඔය විදිහට අද දවසේදී මේම දිවයින පුවත්පතේ තොරතුරු වාර්තා කරනකොට අපි සූදානම් වෙනවා තවත් පුවත්පත් කිහිපයකට අවධානය යොමු කරන්නට. ඒ අතරතුර අද දවසේදී අපිට දින මින පුවත්පත තිබෙනවා. දින මින පුවත්පතේ තිබෙන තොරතුරු වලට අවධානය යොමු කරන වෙලාවේදී ජනපතිගේ ආර්ථික ප්‍රතිපත්තියට මා එකඟයි. විපක්ෂයේ සිටියත් ඒ ගැන කියන්නට මට ලැජ්ජාවක් නැහැ කියලා ආචාර්ය හර්ෂද සිල්වා ප්‍රකාශ කරන කාරණාව මේක අපිට පුවත්පත් කිහිපයකම අද දකින්න පුළුවන් සිරස්තලයක් බවට පත් වෙලා තිබෙනවා. මේ විදිහට දින මින පුවත්පත ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. දිනමිනෙම තවත් සිරස්තල කීපයකට අපි යනවා නම් කොටස් වලින් පොදල සෑම අංශයකම ඉහළ වර්ධනයක් කියලා තමයි අද දවසේ වාර්තා කරන්නේ. මුලින් ඉදිරිපත් කරපු පුවත්පත තුලත් ඒ පිළිබඳව තොරතුරු වාර්තා වුණා. මෙහෙම පුවත්පතේ වාර්තා කරන විදිහට දිනමින වාර්තා කරන විදිහට මේ ඉහළ වර්ධනයක් පෙන්눔 කරන තත්වය සෑම අංශයකටම බලපෑම් කරන විදිහට එහෙම නැත්නම් සෑම අංශයකින්ම ඉහළ වර්ධනයක් තමයි කොටස් වලින් පොලේ දකින්න ලැබෙන්නේ. අර කලින් කිව්වා වගේ බොහොම සතුටුදායක ආරංචියක්. උසස් පෙළ අයදුම්කරුවන්ට 80% පැමිණීම අදාළ නැහැ විභාග කොමසාරිස් ජෙනරාල් කියයි. විභාග කොමසාරිස් ජෙනරාල්වරයා මේ පිළිබඳව ප්‍රකාශ කරනවා. සිතාරා සේනානි තොරතුරු වාර්තා කරනවා අද දවසේදී දිනමින පුවත්පතට උසස් පෙළ අයදුම්කරුවන්ට 80% පැමිණීම අදාළ වෙන්නේ නැහැ කියලා. කොහොමටත් දරුවන්ට පසුගිය කාල සීමාවේදී රට තුළ සිදුණු දේවල්, සමාජයේ සිදුණු දේවල්, සෞඛ්‍ය ප්‍රශ්න, කොවිඩ් එක්ක ඒත් එක්කම ආර්ථික අර්බුදය, ඉන්ධන අර්බුදය මේ කියන කාරණාවන් එක්ක පාසල් වසා දමන්නට සිදුවීම, පාසල් වලට යන්න ඉඩකඩක් නොලැබීම මේ කියන කාරණාත් එක්ක කොහොමදත් 80% සම්පූර්ණ කරන්න නම් ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මෙවර උසස් පෙළ අයදුම්කරුවන්ට 80% බලපාන්නේ නැහැ කියන කාරණාව මේ විදිහට ඒ මට්ටමින්ම ප්‍රකාශ කිරීම වටිනවා. නැත්නම් පුංචි හරි කුකුසක් තිබුණොත් එහෙම දරුවන්ට ඒකත් මානසික ප්‍රශ්න බවට වදයක් බවට පත් වෙන්න පුළුවන්. කොහොමවත් වන්න උසස් පෙළ කරන අයට 80% පැමිණීම බලපාන්නේ නැහැ කියන එක අද දවසේ විභාග කොමසාරිස් ජෙනරාල්වරයාම ප්‍රකාශ කරනවා. තවත් කෙටි සිරස්තල කිහිපයකට අපි යන්න සූදානම් වෙනවා. මේවා දේශපාලනික කාරණාත් එක්ක කියවෙන කාරණා විදිහට තමයි වැඩි වශයෙන් අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. අනුර කුමාර මහතාගේ චරිතයත් එක්ක අද දවසේ ඉදිරිපත් කරනවා. සර්වපක්ෂික ආණ්ඩුවේ හොඳ දෙයට සහාය දෙනවා. ස්වර්ණ විජේකෝන් නුවන් කොඩිකාරයි තොරතුරු වාර්තා කරන්නේ. ඔ මේ දකින්නේ සිරස්තලය අවස්ථා කිහිපයකදීම අනුර කුමාර මහත්තයාට ජනාධිපතිවරයාත් ඉල්ලීම් කරා මේ සර්වපාක්ෂික ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වෙන්න එන්න සාකච්ඡා කරන්න අපි රට වෙනුවෙන් යමක් කරමු කියන කාරණාවත් එක්ක
දේශපාලන කරලියේ සිදුවෙන දේවල්. ඉතින් හුඟක් දේවල් පහුගිය දවස්වල අපිට වෙනස් පැතිවලින් ආරංචි වෙනකොට අනුර කුමාර මහත්මයා ඒ සාකච්ඡාවලට නම් ගියේ නැහැ. පක්ෂයක් විදිහට වුන් සහභාගී වුණේ නැහැ. නමුත් ලිඛිතව යම් දේවල් පිළිබඳව ඉදිරිපත් කළා. ඒට ප්‍රතිඋත්තරත් ජනාධිපතිවරයාගෙන් ලැබුණා කියලා තමයි ඊයේ දවස් වෙනකොට පුවත්පත් එහෙම වාර්තා කරලා තිබුණේ. අද දවසේදී මේ කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවේ හොඳ දෙයට සහාය දෙනවා අනුර කුමාර දිසානායක මහතා විදිහට ප්‍රකාශ කරනවා. අතුරුදහන් වූවන්ට සාධාරණ ඉල්ලා TNA මැති සභයේ විරෝධතාවයක එයයි ඊළඟ සිරස්තලය බවට පත්වෙන්නේ. මැති සභයේ තොරතුරු සමග මැති සභයේ විරෝධතාවයක් TNA එකෙන් අතුරුදහන් වූවන්ට සාධාරණයක් ලබා දෙන්නට කියලා. අතුරුදහන් වූවන් පිළිබඳව කාරණාව කාලාන්තරයක් තිස්සේ කතා බහට ලක් වෙනවා. මේ අවස්ථාවේදී යලිත් වතාවක් කරලියට පැමිණ තිබෙනවා පාර්ලිමේන්තුව හරහා. දානිෂ් අලි ඇතුළු 4ක් 26 වෙනිදා දක්වා රිමාන්ඩ් 30 දෙනෙකුට අප ලබා දීලා තියෙනවා කියලා සුභාෂිනී සේනානායකයි වාර්තා කරන්නේ අද දවසේ පුවත්පතට දිනමිනට. උදයංගගේ රට යන ඉල්ලීම ප්‍රතික්ෂේපයි. රට යන ඉල්ලීම් බොහොමයක් මේ කාරණාත් එක්ක සම්බන්ධ අයට ඉල්ලීම් කරලා තිබුණත් තුඟක් දෙනෙකුට ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම තමයි අපිට දකින්න ලැබෙන්නේ. උදයංගගෙත් රට යන ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා කියලා තමයි අද දවසේදී වාර්තා වෙන්නේ. අඩු ආදායම් ලාභීන්ගේ විදුලි බිලට සහන දෙන්න සාකච්ඡා කියන කාරණාව අද දවසේදී දිනමිනත් වාර්තා කරනකොට දිවයින පුවත්පතෙන් අපි මේ පිළිබඳව ටිකක් වැඩි තොරතුරු ඔබට ගෙනාවා. කොහොම නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩි වුණු බිල් නම් බොහොම සැරයි. කරන්ට් වදින බිලක් මේ පතාවේදී එයි කියන බලාපොරොත්තුව තමයි තියෙන්නේ. ඒක නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරලා කටයුතු කරනවා නම් ඉතා හොඳයි නේද? රට වැසියන් විදිහට අපි බලාපොරොත්තු වෙනවා කොහොමද මේ කියන්නේ අඩු ආදායම් ලාගින්ගේ විදුලි බිලට පතට සහනයක් ලබා දෙන්න සාකච්ඡා කරනවා කියන කාරණාව. අද දවසේදී තවත් ඡායාරූපයකුත් එක්ක සියලු පුවත්පත් වාර්තා කරන තොරතුරකටයි දැන් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. දළදා පෙරහැර සාර්ථක නොවීමේ සංදේශය ජනාධිපතිවරයාට බාර දුන්න අවස්ථාව චාරිත්‍රානුකූලව සිදුවන දෙයක්. සෑම වසරකම සිදුවෙන කාරණාවක්. ඓතිහාසික දළදා පෙරහැර මංගල්‍ය සහ සතර මහා දේවාලවල වාර්ෂික පෙරහැර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැලකෙරෙන සංදේශය දිවයින නිලමේ තුමා විසින් ජනාධිපතිවරයාට බාර දීම ඊයේ දවසේදී මහනුවර ජනාධිපති මන්දිරයේදී සිදු වුණා. ඒ හා සම්බන්ධ කාරණා අද දවසේදී ඡායාරූපත් එක්ක සියලු පුවත්පත් වාර්තා කරනකොට අපි සූදානම් වෙනවා මේ මොහොතේදී මේ හා සැකසුණු විශේෂ වාර්තාවකුත් අද දවසේ සියත පත්තරය තුලින් මේ විදිහට ඉදිරිපත් කරන්නට. සදාතුග පෙරහර කරඬුව ශ්‍රී දළදා මාලිගාවේ ඉන්දිරාජා ඇතු වැඩම කරනු ලැබුවා. බියන් රාජා හා බුරුම රාජා දෑල ඇතුන් ලෙසයි ගමන් කළේ. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇසළ පෙරහැරේ ගමන් ගත්තා. නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම දේවාල නියෝජනය කරමින් එම දේවාලවල බස්නායක නිලමේවරුන්ද පෙරහැර ගමනට එක් වුණා. අවසන් රන්දෝලි පෙරහර නැරවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහද සහභාගී වුණා.
මේ අතර අද අලුයම 5:50 පසු වූ තැන යෙදුණු සුබ මොහොතින් දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරුණා. ඇසළ පෙරහර ආරම්භයේදී සිටුවන ලද කප මහවැලි ගංගාවේ දිය කපනා ගන්තොටේදී පාකර හැරීමත් ජලයේ දෙබෑවෙන පරිදි කඩුවකින් කොටා ඒ යලි එක්වීමට ප්‍රථමයෙන් ලබා ගන්නා දිය කෙන්ඩියකට ලබා ගැනීම මෙහිදී සිදුවනවා. මෙවර දිය කැපීමේ මංගල්‍යය නැරඹීමටද බැතිවතුන් විශාල ප්‍රමාණයක් එක්ව සිටියා. මේ අතර සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යයේ දවල් පෙරහර වීදි සංචාරය කිරීම අද සිදු කෙරුණා. ඒ පස්වරු 1:30ට යෙදුණු සුබ මොහොතේ. මේ අතර ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අවසන් මහා පෙරහර ඊයේ රාත්‍රී 7:34ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ වුණා. දිය කැපීමේ චාරිත්‍රයේද අද උදෑසන සිදු වුණා. මේ අතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ වීථි සංචාරය කළා. ඒ පස්වරු 5:07ට යෙදුණු සුබ මොහොතින්. දෙවුන්තර දේවාල පරිශ්‍රයෙන් ගමන් ආරම්භ කරන ලද පෙරහර දෙවුන්තර වටරවුම් මාර්ගය ඔස්සේ මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයට පිවිස කිරළවැල්ල මාර්ගය ඔස්සේ සිංහාසන දේවාලය දක්වා ගමන් කිරීම සිදු කෙරුණා. ඉන් අනතුරුව සිංහාසන මාර්ගය ඔස්සේ දේවාලයට ගොඩ වැදීමෙනුයි පෙරහර නිමාවට පත්වුණේ. හොඳයි පෙරහැර නිමාවට පත්වීම සම්බන්ධයෙන් මේ විදිහට තොරතුරු වාර්තා වෙනකොට අපි සූදානම් වෙනවා තවත් තොරතුරු කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්න දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල තොරතුරු වලටත් අපි යන්න සූදානම් වෙනවා. කුලියාපිටිය නගර සභා කැබ්‍රියක් කාටත් හොරෙන් කිලෝමීටර් 120ක් දුවලා කියලා තොරතුරක් වාර්තා වෙනවා. වාහනේ යතුරු රියදුරා ළඟ තමයි තිබිලා තිබෙන්නේ. දුම්රිය එක ගැටි තිදරු පියෙකුගේ මරණයක් සම්බන්ධව දවසේ තොරතුරක් වාර්තා වෙනවා. එය අතරතුරේදී ඇතින්නට අතු කැපීමට ගොස් ගහෙන් වැටි මියගිය කළුමාමගේ මරණ පරීක්ෂණය කියලා තවත් සිරස්තලයකින් කොස් ගහක් යට වැටලා හිටපු මේ පුද්ගලයාගේ ශරීරය රෝහල් ගත කරන විටත් මිය ගිහිල්ලා තිබුණා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඔය විදිහට අද දවසේ දිනමින පුවත්පතේ තොරතුරු කිහිපයක් අපි ඔබට ගෙනාවේ. අතරතුර අරගලය හා සම්බන්ධ කාරණා කිහිපයකුත් තිබෙනවා. ආචාර්ය ටියුඩ වීරසිංහ ආචාර්යතුමාගේ අදහස් දැක්වීමක් එක සැකසුම් ලිපියක් තිබෙනවා දිනමින පුවත්පතේ. අරගලයේ සංවිධානය හොඳ වුණත් ඊට කිසිම අරමුණක් තිබුණේ නැහැ කියලා තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. කතරගම ඇසළ මංගල්‍යයත් අවසන් කියලා තවත් කෙටි ලිපියක් ඉදිරිපත් කරනවා දිනමින පුවත්පත. ඒ සමගම මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ අදහස් දැක්වීම එක්ක අතුල් පිටුවේ විශේෂ ලිපියක් තිබෙනවා දවසේදී. මේ කියන කාරණාවත් එක්ක මුල් පිටුවල තොරතුරු බොහොමයක් අද වාර්තා වුණා. ජනපතිගේ ආර්ථික ප්‍රතිපත්තියට ඔහුත් එකඟයි කියන කාරණාව පිළිබඳව විපක්ෂයේ හිටියත් ඒ පිළිබඳව කතා බහ කරන්නට ලැජ්ජාවක් නැහැ. ඒ පිළිබඳව කතා බහ කරන්න ඔහු සූදානම් කියලා තමයි මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ මේ ලිපියත් එක්ක තොරතුරු ඉදිරිපත් කරලා තිබෙන්නේ. අත්අඩංගුවටගත් සාමකාමී අරගලකරුවන් වහා නිදහස් කරන්න ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනය කරයි කියලා ඔවුන්ගේ නිවේදනයක් අද දවසේදී දිනමින පුවත්පතේ ඉදිරිපත් කරනවා. එක්සත් අරාබි එමිරාජ්‍ය සහතික වෙනවා ශ්‍රී ලංකාවට සෑම සහයක්ම ලබා දෙන්නට. මේ ආර්ථික අර්බුදයත් එක්ක ලංකාව යන ගමන තුල එක්සත් අරාබි එමිරාජ්‍ය ප්‍රකාශ කරනවා හැකි සෑම සහයෝගයක්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දෙන්නට සූදානම් කියලා. 33 වසරක් අතහැර දමා තිබූ වැලිකන්ද තෙල් ගබඩාව යලි භාවිතයට සැලසුම් සකස් කරනවායි කියලා වටින ලිපියක් තිබෙනවා. රටට වටින ලිපියක්. ඉතින් මේ දේවල් අවුරුදු 33ක් අතහැරලා දාලා තිබුණු වැලිකන්දේ තෙල් ගබඩාව යලිත් භාවිතයට සුදුසු ලෙස සකස් කරමින් පවතිනවා කියන කාරණාව, සැලසුම් කරනවා කියන කාරණාව අහන්න සතුටු කාරණාවක්. ඔය විදිහට තමයි අද දවසේදී පුවත්පත්වල ඇතුල් පිටුවලට තොරතුරු ඔබට කියන්න තිබෙන්නේ. ඒ අතරතුර ඊයේ දවසේදීත් යම් යම් පුවත්පත්වල වාර්තා කරපු කාරණාවක් නිවසින් අතුරුදහන් වූ සිසුවිය කැලයකින් සොයාගෙන කියන කාරණාව. ඒ සමග පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුත් ඉඳලා කියලා මේ තොරතුරේ වාර්තා වෙනවා.
ජාත්‍යන්තර අලි දිනයේදී පින්නවල අලි ඇතුන්ට සංග්‍රහයක් ලබා දුන්නයි කියන කාරණාවත් අද දවසේදී ප්‍රකාශ වෙනකොට අද දවසේ කැටමුලා ඔයේ සඟවුණු සුරේෂ්ගේ සිරුර සොයාගනී කියලා කියනවා. මේ කැටමුලා ඔයේ සිදුවුණු දියේ ගසාගෙන යාම පිළිබඳව පසුගිය දවස්වලත් තොරතුරු වාර්තා වුණා. විශේෂයෙන්ම අහිතකර මේ තිබෙන කුණාටු තත්ත්වයක් එක්ක විශේෂයෙන්ම දේශගුණික තත්ත්වයක් එක්ක ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් අපිට පහුගිය දවස්වල ආරංචි වුණා මේ වගේ සිත් කම්පා කරන සිදුවීම් රැසක්. දැන් නම් ටිකෙන් ටික මේ තත්ත්වය දුරස් වෙමින් පවතින්නේ කාලගුණයේ යහපත් වෙමින් පවතින තත්ත්වයක්. නමුත් තවමත් දියේ නාන්න ගිල්ලෙම මිය යන පිරිසගේ තොරතුරු වාර්තා වෙමින් පවතින එක නිසා පුළුවන් තරම් ඒ වගේ දේවල් වලදී ආරක්ෂාකාරී වෙන්න කියන කාරණාව අපි ඔබටත් මතක් කරනවා. හොඳයි අපි සූදානම් වෙනවා අද දවසේදී ක්‍රීඩා සහ විදේශ තොරතුරු කිහිපයකට මේ වෙලාවේ අවධානය යොමු කරන්නට. ඒ අනුව චීනයේ පළාතක් අගුළු දැමීමෙන් සංචාරකයෝ 80000ක් හිර වෙති කියලා සිරස්තලයකුත් එක්ක අද දවසේදී තොරතුරක් වාර්තා කරනවා. චීනයේ හවායි දූපත ලෙස ප්‍රසිද්ධ හයිනන් පළාතේ කොරෝනා ආසාදිත පොකුරක් හේතුවෙන් දැඩි ලෙස අගුළු දැමීමට චීන බලධාරීන් විසින් පියවර ගැනීමක් පිළිබඳව තමයි මේ තොරතුර වාර්තා වෙන්නේ. ඒක නිසා මෙහි ගියපු සංචාරකින් 80000ක් මේ ප්‍රදේශයේ දැන් හිර වෙලා ඉන්නවා කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. චීනයේත් යලිත් වතාවක් කොවිඩ් අවදානම දැඩිව පවතින තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලංකාවේ තත්ත්වයක් දැන් මේ වෙනකොට ටිකක් රෝගීන්ගේ වාර්තා වීම මරණ සංඛ්‍යාව වැඩි වෙනවා. ඒක නිසා බූස්ටර් එන්නත ලබා ගැනීම අනිවාර්ය කරලා තිබෙනවා සහ තවමත් 55ක් වගේ ප්‍රමාණයක් තමයි දෙවන බූස්ටර් එන්නත ලබාගෙන තිබෙන්නේ කියලා වාර්තා වෙන. පළවෙනි බූස්ටර් එන්නත ලබාගෙන තිබෙන්නේ 55ක් වගේ ප්‍රමාණයක් කියලා අද දවසේත් පුවත්පත් වාර්තා කරනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක අපේ වගකීම සහ යුතුයකම ඉටු කරනවා නම් එයයි වටින්නේ මේ වගේ කාල සීමාවක් තුල. මොකද ලංකාවත් අගුළු දැමීමක් වගේ තත්ත්වයකට ගියොත් එහෙම ඒක මේ වෙලාවේදී රටක් විදිහට අපිට දරා ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා කියන එක අපි තවදුරටත් පැහැදිලි කර යුතු කාරණාවක් නෙවෙයි. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කිරීමයි වටින්නේ. තලිබාන් පාලනයට සහාය දැක්වූ පූජකවරයෙක් මරාගෙන මරණ ප්‍රහාරයකින් මරණයට පත් වෙලා තිබෙනවා කියලා දවසේ තොරතුරක් වාර්තා වෙනවා. අෆ්ගනිස්තානයේ තලිබාන් පාලනයට සහාය දැක්වූ එරට කැපී පෙනෙන මුස්ලිම් ආගමික පූජකවරයෙක් වූ ෂින් අහිමුල්ලා ISIS සංවිධානයට අයත් පුද්ගලයෙකු විසින් පෙරේදා දිනේදී කාබුල් අගනුවරදී එල්ල කරන ලද මරාගෙන මරණ බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වෙලා තිබෙනවායි කියන කාරණාව තමයි මේ ප්‍රවෘත්තියෙන් කියවෙන්නේ විදේශ පුවත් අතරතුර. විශේෂයෙන්ම මේ ඝාතනය සම්බන්ධයෙන් කතා බහ කරනකොට මේ ඝාතනය සිදු කරපු පුද්ගලයා කකුලක් අහිමි පුද්ගලයෙක් විදිහට තමයි සැලකෙන්නේ. ඔහුගේ කෘත්‍රිම පාදයක් සවි කරගෙන ඉඳලා තිබෙනවා. ඒ කෘත්‍රිම පාදය තුල තමයි මේ මරාගෙන මරන බෝම්බේ සවි කරගෙන ඇවිල්ලා බෝම්බ ප්‍රහාරය එල්ල කරලා ඔහුත් මැරිලා මේ පූජකවරයාත් මරණයට පත් කරලා තිබෙන්නේ. ත්‍රස්තවාදය තුරන් කිරීමට ඇමරිකාව සහ ඉන්දියාව අතර සාකච්ඡා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ ගැටලු සහ ගෝලීය ත්‍රස්තවාදය තුරන් කිරීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධව ඇමරිකාව සහ ඉන්දියාව අතර නවදිල්ලි නුවරදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව එරට මාධ්‍ය වාර්තා කළා කියලා තමයි අද දවසේදී පුවත්පත් වාර්තා කරන්නේ. මේ සාකච්ඡාවේදී ත්‍රස්තවාදයට එරෙහිව සහයෝගයෙන් කටයුතු කිරීම දෙපාර්ශ්වයේම එකඟතාවයකට පැමිණි බවද ඉන්දිය මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි කියලා මේ ඡායාරූපයත් එක්ක ඉදිරිපත් කරන ලිපියේ සඳහන් වෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ න්‍යාය පත්‍රයට ඇතුළත් විය යුතු විවිධ කරුණු සහ ත්‍රස්තවාදයේ මැඩ පැවැත්වීම මෙන්ම එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව ඇතුළු අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳව පැනනගිය ඇති ගැටලු සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ බවත් මෙහිදී සඳහන් කරලා තිබෙනවා. ওই විදිහට තමයි විදේශ පුවත් තුළ ත්‍රස්තවාදය තුරන් කිරීමට ඇමරිකාව සහ ඉන්දියාව අතර පවතින සාකච්ඡා පිළිබඳව අද දවසේ වාර්තා කරන්නේ. අපි යනවා තවත් සිරස්තලයකට. ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශක ඝාතනය කිරීමට සැලසුම් කළ අය ඉරාන හමුදා නිලධාරියෙකුට චෝදනාවක් තියෙනවා කියලා තමයි මේ කියන්නේ. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජොන් බොල්ට් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් කළ බවට ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව ඉරාන හමුදා නිලධාරියෙකුට චෝදනා එල්ල කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරා කියලා තමයි මේ තොරතුරෙන් කියවෙන්නේ. දකුණු කොරියාවට චීනයෙන් ආනයන තහංචි. දකුණු කොරියාවේ තාඩ් ආරක්ෂක මිසයිල ස්ථාපිත කිරීම සඳහා ඇමරිකාවේ සහාය ලබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් චීනය සහ දකුණු කොරියාව අතර උණුසුම් තත්ත්වයක් මතුවී ඇතැයි විදේශ මාධ්‍ය
වාර්තා කළේය. මේ මිසයිල ස්ථාපිත කිරීමේදී එහි ප්‍රබල රේඩාර් පද්ධතියකින් සිය ගුවන් සීමාව නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති බව තර්ක කරමින් චීනය මේ වන විට දකුණු කොරියාවට එරෙහිව දැඩි සීමා තහංචි රසක්ද පනවා ඇතැයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරා කියලා තමයි තොරතුරෙන් කියවෙන්නේ. ලෝකේ රටවල් බොහොමයක් අතර මේ විදිහට ගැටලුකාරී තත්ත්වයන් වගේම සීතල යුද්ධ ඇතිවෙමින් පවතින කාරණා දැන් අපිට වාර්තා වෙනවා. පසුගිය කාල සීමාවලත් මේවා නොතිබුණා නොවේ. නමුත් මේ වෙනකොට මේ වගේ දකුණු කොරියාවයි චීනයයි අතර තහංචි පනවමින් සිදුවෙන කාරණාවන් පිළිබඳව වගේම තවත් බොහෝ දේවල් ආරංචි වෙනවා. ඒත් එක්කම ලංකාව පැත්තෙන් කතා බහ කරලා දැන් විවිධ බලපෑම් අතපෙවීම් ටිකක් වැඩිපුර මේ කාලෙදිදී සිද්ධ වෙනවා කියලා ඔබටත් දැනෙනවා ඇති. ක්‍රීඩා ප්‍රවෘත්ති කිහිපයකට අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුසුකම් ලබා ගැනීමේ තරඟාවලිය ලබන සතියේ සිට කියලායි ඊළඟ සිරස්තලයෙන් ක්‍රීඩා තොරතුරු වලින් අපිට වාර්තා වෙන්නේ. මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියට අදාළ සුසුකම් ලබා ගැනීමේ තරඟාවලිය ලබන 20 වෙනිදා සිට 24 වෙනිදා දක්වා ඕමානයේදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ කියලා තමයි මේ ඡායාරූපයත් එක්ක තොරතුරේ කියවෙන්නේ. එම තරඟාවලිය සඳහා හොංකොං, කුවේට්, සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයන් රටවල් තරඟ කිරීමට නියමිතව තිබෙනවා කියලා කියනවා. යතරතුරේදී ලීග් තරඟාවලියක් ලෙස පැවැත්වීමට නියමිත මෙම තරඟාවලිය අවසානයේ ප්‍රසාද ලකුණු යට සටනේ පෙරමුණ ගන්නා කණ්ඩායම මේ මාස 27 වෙනිදා ආරම්භ වීමට නියමිත 2022 ආසියානු කුසලාන තරඟාවලිය සඳහා සුසුකම් ලබනු ඇත කියලා ප්‍රකාශ වෙනවා. අෆ්ගානිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන ආසියානු රටවල් ආසියානු කුසලාන තරඟාවලිය සඳහා ඍජු සුසුකම් ලබාගෙන තිබේ. ඉදිරියේදී තවත් තරඟයක තොරතුරු අපිට දකින්න බලන්න ඉඩකඩක් ලැබේවි. මධ්‍යම පළාත් පාසල් මල් ක්‍රීඩා තරඟාවලිය සැප්තැම්බර් වල තිබෙනවායි කියලා තොරතුරු වාර්තා කරනවා. මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන් පිටි අධ්‍යාපන කලාප 15ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කරන මධ්‍යම පළාත් පාසල් මල් ක්‍රීඩා තරඟාවලිය සැප්තැම්බර් මාස 4, 5, 6 සහ 7 යන දිනවලදී මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා කියලා තමයි මේ තොරතුරෙන් කියවෙන්නේ. පැල්වත්ත ලංකා සිනි සමාගම් පිළට මොනරාගල ක්‍රිකට් ශූරතාවය ලැබුණයි කියන කාරණාවත් අද දවසේදී ඡායාරූපිකුත් එක්ක තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ওই විදිහට තමයි අපිට ක්‍රීඩා සහ විදේශ පුවත් අද දවසේ ජාතික පුවත්පත් වලින් ඔබට ඉදිරිපත් කරන්නට ඉඩකඩක් තිබෙන්නේ. එහෙමනම් අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් සඳහා ගමන් කරන්නට. මේ විරාමයෙන් පස්සේ ලංකාදීප පුවත්පත ඇතුළු තවත් ජාතික පුවත්පත්වල තොරතුරු කාටූන් ඔබ වෙත ගෙනෙන්නට අපි සූදානම් වෙලා ඉන්නවා. රැඳිලා ඉන්න සියත පත්තරේ සමග. යලිත් අපි ඔබ මුණ ගැහෙනවා ජාතික පුවත්පත් සමග. ලංකාදීප පුවත්පතට අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මුල්ම සිරස්තලයේ බවට පත් වෙන්නේ ලෙඩා පෙන්වන්න ගෙන්නූ දොස්තර පුටුවක බැඳ කාර්ය මුදල් කොල්ල කාලා ගෙහිමි යාළු ජෝඩුව බඩුත් එක්ක මාට්ටු කියලා තමයි කියන්නේ. මාවතගම ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන වෛද්‍යවරයෙකු උපක්‍රමශීලී ලෙස නිවසට ගෙන්වාගෙන පුටුවක් ගෙට ගසා එම වෛද්‍යවරයාගේ ලක්ෂ 170ක් පමණ වටිනා සුපිරි මෝටර රථයක් බලයෙන් අත්පත් කරගෙන ලක්ෂ 50ක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන උත්සාහ කළේයි කියන අඹුසැමියෝ ලක්ෂක පිට අත්අඩංගුවට ගත්තා කියලා තමයි මේ තොරතුරෙන් කියවෙන්නේ. ඒත් එක්කම මාර්ක අත්වැල් පාලමේ ලෑලි 3ක් කැඩී මවයි පුතයි කම්බිය කෙල්ලි පණ බේරා ගනිති. ඔන්න මොන මාර්ග පහසුකම් ලබා දුන්නත් මොන දේවල් කරත් මේ වගේ තැනුත් ලංකාවේ බොහෝ තැන්වල තිබෙනවා. හම්බේගමුව කොටවෙහෙර මංකඩ වේලියෝයේ සංගිලි අත්වැල් පාලමෙන් ගොඩ වී පාසල් වෙත ගමන් කළ පුතෙක් සහ ඔහුගේ මව ලෑලි 3ක් කඩා වැටි අඩි 100ක් පමණ පහළ වේලියෝවට වැටෙන්නට ගිය අවස්ථාවේ මහත් පරිශ්‍රමයක් දලා පාලමේ කම්බිය කෙල්ලි ප්‍රදේශවාසීන්ගේ පිහිටෙන් දිවි බේරාගෙන ඇත කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. මාර්ග ගමන් යනවා රටේ මිනිස්සු. නමුත් පාලකයින්ට නම් ඒවා ගානක්වත් නෑ වගේ තමයි අපිට එදත් අදත් කවදත් පෙනෙන්නේ. අතුරුදහන් වූවන්ගේ පවුලට සාධාරණ ඉටු කරන දෙමළ සන්ධාන මන්ත්‍රීවරු මැති සභාවේදී විරෝධතාවයක කියන සිරස්තලයක් දවසේදී ලංකාදීපයත් ඉදිරිපත් කරනවාද පුවත්පත් කිහිපයකම මේ පිළිබඳව ඉදිරිපත් කළා. ආචාර්ය හර්ෂගේ අදහස් දැක්වීම රජයේ මුදල් කාරක සභාවේ සභාපතිකමට ආචාර්ය හර්ෂ කියන සිරස්තලයත් එක්ක තොරතුරුකුත් වාර්තා කරනවා. විශේෂයෙන්ම ඔහුගේ අදහස් දැක්වීම කියපුත් අද දවසේ පුවත්පත් ගණනාවකම ඉදිරිපත් කළා තිබුණා. දැන් අපි යන්න සූදානම් වෙනවා තවත් සිරස්තලයකට. අරගලයේ අවසන්යේ සිතා ආතල් ගන්න එපා. නැවත ප්‍රතිසංවිධානය වේවි.
අරගලයේ අවසන් නැති බවත් අරගලයේ අවසන් යයි සිතා දේශපාලන ආතල් ගැනීමට නොසිතිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කරපු කාරණාවයි අද දවසේ වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පත. ඔබේ එන්නත් කාඩ් පත තියෙනවද? සමහර විට අස්ථානගත වෙලා වෙන්න පුළුවන්, නැති වෙලා වෙන්න පුළුවන්. එහෙමනම් වැඩිපුර කලබල වෙන්න එපා. එහෙම කියලා එන්නත ලබා ගන්නට ඊළඟ බූස්ටර් එක ලබා ගන්නට නොගිහින් ඉන්න එපා. අද දවසේ ලංකාදීප පුවත්පත වාර්තා කරනවා එන්නත් කාඩ් පත නැති වෙලා නම් අලුත් එකක්. කොවිඩ් මර්ධන එන්නත් කාඩ් පත අස්ථානගතව ඇතනම් මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ අනුව පොලිසියට පැමිණිල්ලක් කරලා අලුතෙන් කාඩ් එකක් ලබාගෙන තමන්ට අවශ්‍ය එන්නත ලබා ගැනීමේ ඉඩකඩ තිබෙනවා. ඒක නිසා මේ වෙලාවේදී ඔබ රටේ පුරවැසියෙක් විදිහට කරන්න ඕන ලොකුම යුතුයකම ඔබ ගැන, ඔබේ ආදරණීයන් ගැන හිතනා වගේම රට ගැන හිතලා එන්නත ලබා ගැනීම. ඔබ ලබාගෙන නැති එන්නත ඉක්මනින්ම ලබා ගන්න. ජනපති මැදුරේ දේපොළට හානි කළයි 40ක් හඳුනා ගන්න පොලිස් සහාය පතයි. පොලිසිය මේ සහාය පැතීම පිළිබඳ කියනවා වගේම සමාවෙන්න ඇතුල් පිටුවල සඳහන් වෙනවා ඉදිරිපත් කරලා තිබෙනවා ඡායාරූපත් එක්කම මේ සැකකරුවන් කවුද කියලා 40 දෙනෙක් හඳුනා ගන්න පොලිසිය ඔබේ සහාය පතනවා. දානිෂ් අලි ඇතුළු සිව් දෙනා යලි රිමාන්ඩ් ජනාධිපති මන්දිරයට ඇතුළු ලෙස ඇතුළු වී එහි දේපළ වලට හානි කළයයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගන්න ලැබූ දානිෂ් අලි ඇතුළු සැකකරුවන් 4 දෙනෙක් ලබන 26 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලකමගේ මහතා නියෝග කරා කියන කාරණාව. උසාවියට බාර වූ ජීවන්ත පීරිස් පියතුමාට ඇප අලලූණු මිල බැස්සොත් රජය ගොවින්ගේ නිෂ්පාදන මිලදී ගන්නවා. උසස් පෙළ සිසුන්ට 80%කට පැමිණීමේ නීතිය මෙවර නැහැ. මේ වගේ කෙටි සිරස්තල කිහිපයක් අපි ඉදිරිපත් කරේ. චීන නැවට හම්බන්තොට වරායට ඇතුළු වීමට ඉඩ දිය යුතුයි. ස්වාධීන පක්ෂයකමුතුවයි ඒ විදිහට කියන්නේ. අබුඩාබියට පැන හැංගී සිටි ප්‍රබල කොටියෙක් අල්ලා මෙරට ගෙනත් ජනපති මැදුරේ මුල් සිද්ධිය දේශපන්දු කොටුව OICට දුරකථන ඇමතුමක් දීලා අනුරපුර රෝහල් වල දැඩි ඖෂධ හිඟයක් පිළිකා රෝගී අවදානමක මේ විදිහේ සිරස්තල ගණනාවක් අද දවසේදී ලංකාදීපය ඉදිරිපත් කරලා තිබෙනවා Tamanගේ මුල් පිටුවේ සිරස්තල අතර. එතතුරේදී අපි අවසාන වශයෙන් ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ තිබෙන දළදා පෙරහැර අවසන් කළ වගයි සංදේශය ජනපතිට බාර දෙයි. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ සහ සතර මහා දේවාලවල වාර්ෂික පෙරහැර සාර්ථකව අවසන් කළ බවට ජනාධිපතිවරයාට සැලකිරීමේ සාම්ප්‍රදායික උත්සවයේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවැත්වුණා කියන කාරණාවයි අද දවසේදී සියලු පුවත්පත් ඉදිරිපත් කළ තිබෙන ඡායාරූප ප්‍රවෘත්තියේ බවට පත් වෙන්නේ. ආරම්භයේදීත් අපි ඉදිරිපත් කරා, අවසානයේදීත් අපි මේ ප්‍රවෘත්තිය මෙසේ ඔබට ඉදිරිපත් කරනවා. එහෙමනම් අපි සූදානම් වෙනවා අද දවසේදී අවසාන වශයෙන් සියලුම පුවත්පත්වල තිබෙන කාටුන් වලට අවධානය යොමු කරන්නට. පංකජ රුවින්දගේ සරදාම් කාටුන් එක ලයිට් බිලට සහනයක් දෙන්න අපි බලනවා. ලයිට් කපන වෙලාව වැඩි කරනවාද කියලා තමයි අහන්නේ. එහෙම නැතුව කොහොමද සහන දෙන්නේ නේද? ඉතින් කියලා නම් තියෙනවා. අතුරු අයවැයක් ගැන එහෙම කතා එක්ක බලමු අපි මොනවද සිද්ධ වෙන්නේ කියලා. අංජනගේ සමවෙන්න අංජනගේ කාටුන් වලට අපි යන්නේ දිනමින පත්තරේ මිල පාලනයට එයාලට බලයක් නැහැ කියලා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති කියනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඇල්ලුවට හපන්න බෑ. ඒ විදිහට කියනවා. පරණ දේවල් කීපයකුත් මතක් කරමින් නේද? අපිට ඒ වගේ කාටුන් එකකින් ඒ වගේ අදහසක් ඉදිරිපත් කරනවා. මිල පාලනයට එයාලට බලයක් නැහැ කියලා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති කියනකොට ඉතින් ඊට වඩා මොනවද කියන්නේ ඇල්ලුවට හපන්න බෑ තමයි. ඉන්දිය අගමැතිතුමා ගාව තිබුණු අන්තිම ඉඩමත් දන් දීලා කියලා තියෙන්නේ ඇමතිතුමා කියලා ඇමතිවරයාට කියනකොට ඇමතිවරයා කියනවා ඒකට අපේ ගාව තියෙන වත්කම් දැනගත්තොත් IMF එක එනවා අපෙන් ලෝන් ඉල්ලාගෙන කියලා. එහෙම තමයි සිද්ධ වෙන්නේ නේද? අත්තල තියෙන මුදුගටකුත් එක්ක ඒ වගේ රැස් විහිදෙන ආකාරයත් පෙනමින් මේ කාටුන් එක ඇඳලා තියෙන්නේ. කොහොම නමුත් ලංකාවේ මැතිවරුන්ගේ ආදායම් ගැන කතා බහ කරොත් එම ණය ඉල්ලගෙන ඉන්නේ IMF එකේ ඒගොල්ලන්ගේ. ඇත්ත නැත්ත කවි පන්තියටයි අවධානය. රටේ මුල්ලේ මුදන් නායකගේ බඩු මිල නගින විට සැනකින් ඉහළ දමයි. මිල අඩු කළොත් ඒකට නම් හරිම පමයි. කළු කඩ පැලැන්තිය නීතිය දෙකට නමයි. හැම අතකින්ම බැටකන්නේ අපිම තමයි. බඩු මිල ටිකක් අඩු වී ඇති පණිවිඩය ලැබුණත් විදුලියෙන් ගහලා ඇත දඩය. කවදත් අපට කිසි පිහිටත් නැති හැඩය නැති බැරි එකා හැමදාමත්
කොට උඩය. නැති බැරි කෙනාට ඉතින් හැමදාමත් ඉන්න වෙන්නේ කොට උඩ තමා නේද? ජයන්ත වික්‍රමසිංහගේ ෆේක් බුක් කාටූන් එක අද දවසේ තියෙනවා දිවයින පත්තරෙන්. ඉන්දියාවේ මෝදිගේ මුළු වත්කම කෝටි 20 ලක්ෂයක් විතරලු. ඒකට අපේ සමහර උන්දලාගේ. තවත් කාටූන් එකක් තියෙනවා. සපත්තු දාපු කකුලක් තියෙනවා. ඒ කකුල අයිති එක්කෙනා දෙනවා අතේ තියාගෙන අයිස්ක්‍රීම් එකක්. ඇමතිකම් නේ ඇමති තනතුරු. ඒක ගන්න පොලිමේ ණය, පොරකණ අය, සරංගද ගත්ත අය, ටයිදා ගත්ත අය, ඒ අතරතුර හොරු ජාවාරම්කාරයෝ ඔක්කොම ඉන්නවා. ඒකට පොරකනවා අයිස්ක්‍රීම් එක ලබා ගන්න ජනතාවට සහන සලසන්න වෙන්නේ නැති නේද? ඕකයි තත්ත්වයේ කවියටයි අපි අවධානය යොමු කරන්නේ. සකසා ගන්න නව පාලන එකතාලේ අනුරලා නොවන හින්දා පෙන්නලා ලීලේ දුරු වෙන්නට කියා ඔහුගේ සබකෝලේ ජනපති සිහි කළා යහපාලන කාලේ. ඕකයි තත්ත්වය. බෙම්පියා කාටුන් එකටයි අපි යන්න සූදානම් වෙන්නේ. චාලියයි ලංකාවට ගෙනාපු කුණුමාළු හෝටල් වලට සුපර් මාකට් වලට දීලාලු කියලා තමයි කියන්නේ. එහෙමනම් බෙම්පියෝ අපට සුපර් මාකට් වලින් සුපිරි කුණුමාළු ගත හැකි. අපි පහුගිය දවස් කීපෙම ඉදිරිපත් කරානේ මේ කන්ටේනර් ගලනාවක් මේ විදිහට සොයාගෙන තිබෙනවා කියලා. ඒ පිළිබඳවයි අද බෙම්පියා කතා කරලා තියෙන්නේ. අවසාන වශයෙන් අපි යනවා ආතාපේ කවි පන්තියට. උණ වටුනේ කපු ගොයියෙක් කෝටිපති පොඩි දරුවන්ගේ නිරුවත් වීඩියෝ ගෙන මුදල් වලට විකුණු සිද්ධිය අහලා ආතා අපේ කීවා හොඳ කතාවක්. ළමා අපචාර කරන උන් අත නෑර රත් කරලා කූර දෙන්න ඕන කනේ පාර. දරුවන් ඇස් වලටත් වඩා වටිනවා රැක ගන්න එකයි කල යුතු වෙන්නේ. මේ වගේ වැඩ කරන අයත් සමාජයේ ඉන්නවයි කියන එක නිරන්තරයෙන්ම අවබෝධ වෙනවා පුවත්පතක් දෙකක් කියවුවාම. ඒක නිසා දරුවන් ගැන මීට වඩා ලොකු අවධානයකින් ඉන්න කියන එක හැමදෙනාටම මතක් කරමින් අදට සියත පත්තරෙන් අපි සමුගන්න සූදානම් වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.